right අපි ගිය සතියේ කතා කරේ models වල can කියන කොටස තමයි ආරම්භ කරේ can කියන පදය. ඒතකොට මේකේ ස්ට්‍රක්චර් එකක් විතර ඉන්නේ can එනවා sorry subject එක එනවා ඊට පස්සේ මෙතෙන්ට අදාළ model එක කියන අපි දැන් මෙතන ගන්නේ can නේ can භාවිතා කරනවා ඊළඟට verb එකක් ක්‍රියාපදය ඊළඟට object එකක් ගේන්න කිව්වා ඊළඟට rest කියලා ඉතිරිය මොකද තමයි ස්ට්‍රක්චර් එක වෙන්නේ වාක්‍ය නිර්මාණය කරන පිළිවෙල කොහොමද එන්නේ cat can could මෙතනට subject එක ඊළඟට can එක ඉන්නේ right verb එකක් කැමති ක්‍රියාපදයක් object එකක් rest එකක් object කියන්නේ කර්තෘක ක්‍රියාවට යටත් වන දේ හෝ කෙනා ඉතින් මේ අනුව අපි examples ටිකක් ලියාගත්තද ගිය සතියේ හවුද දැන් හිතපො නැති අය ඉන්නවනම් ඔන්න ලියා ගන්න පුළුවන් ඔය වීඩියෝ එකක් මම දාලා තිබ්බේ how many examples කීයක් ලියවද how many examples 12ක් ලිව්වා සර්. හරි ඔව් එතකොට අපි කියන්න නැති පොඩි වාක්‍ය ටිකක් අවශ්‍ය නම් ඉන්න ගිය සතියේ මොකද ඉන්නවනම් දැන් ඔබට මෙහෙ එන්න පුළුවන් you can come here you can come here ඇයට හොඳින් නටන්න පුළුවන් she can dance well ඔවුන්ට මේක තේරුම් ගන්න පුළුවන් they can understand this හරි ඉතින් මෙන්න මේ වගේ මම examples ටිකක් ලියන්න ඇති දැන් ගිය සතියේ හිටපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ හරිය අපව ලියා ගන්න පුළුවන් අපි මේක මතක් කරගන්නකම් හරි ඊට පස්සේ මම ඔයාලට ගෙදරදී වාක්‍ය ටිකක් ලියන්න එන්න දුන්නාද ඔව් සර්. right ඔව් සර්. අපි දැන් ඒවා එහෙනම් මේක චෙක් කරගමු ඈ තාත්තේ 12ක් ලියන්න කිව්වද? හරි 12ක් කියන්න දුන්නා නේද හරි අපි දැන් ඒක චෙක් කරගමු එහෙනම් මම දැන් මෙන්න මේ ස්ට්‍රක්චර් එක මේ පැත්තට ඉමේජ් එක මකන්නම් right මේ ටික ලියා නැති ලොතෙන් අය ඉන්නවනම් එහෙනම් ඒගොල්ලෝ එක ලියා ගන්නකම් අපි මේ ටික චෙක් කරගමු දැන් එක එක කියන්න මම ආන්සර් එක කියන්නම් හරිද බලා ගන්න හරි what is first one මට හොඳින් සැලසුම් කරන්න මට පුළුවන්. ඒක සැලසුම් කරන්න පුළුවන්. ඔව් පුතේ එක්කෙනෙක් මට කියන හොඳට සිග්නල් තියෙන එක්කෙනෙක් අපි තෝරගමු කියන්න කවුද කියන්නේ ඉක්මනින් එක්කෙනෙක් පුළුවන්. ඔව් එක්කෙනෙක් හරි කියන්නේ දාන්න ඕනේද? ඔව් හරි දා ගන්න ඕන ආසෙනුනේ කියන්න බලන්න පළවෙනි එක කියන්නේ I can plan well. සර් පැන්සලෙන්ද හදාගන්නේ? නෑ කමක් නෑ රතු පෑනකින් හරි දා ගන්න හරිනම් අපි ලියපු වාක්‍යයක් නේ ඇක්ටිවිටි එකක් නේ හරි එතකොට සිංහලෙන් දුන්න වාක්‍ය කියනකො මට ඒක කරන්න පුළුවන්ද මට ඒක සැලසුම් කරන්න පුළුවන්ද මට හොඳින් සැලසුම් කරන්න පුළුවන්. එහෙමනම් ඒක ලියන්න ඕන I can plan it well ඔන්න ඔහම තියෙනම් හරි දා ගන්න I can plan it well. Right. එහෙම තියනවා නම් හරි දාගන්න ලියලා නැති වෙන්න බෑ හැමෝම ලියලා තියෙන්න ඕන අමතක වෙන්න බෑ. හැම ලියන්නේ නැත්නම් ඔයා දුර්වලයි ඈ. හරි. Next one second one කියන්නේ. තාත්තාට මෙහි වැඩ කරන්න පුළුවන්. Father can work here. Father can work here. තාත්තට මෙහි වැඩ කරන්න පුළුවන්. හරි. Okay. Number 3. අපිට පුළුවන් ඉංග්‍රීසි කඳවුරක් සංවිධානය කරන්න. We can organize an English camp. Yes, we can organize and කියන ආටිකල් එක මෙතෙන්ට එන්නේ හොඳයි. English camp එකක් නම් English camp. Right. We can organize an English camp.
අපි ලියන්න පුරුදු වෙනවා මේ. අපිට ලියන්න තියෙන එක්සෑම් වලදී. හරි. fourth one. සමාජිකයන්ට පුළුවන් මේක තීරණය කරන්න. Members can decide this. Correct. Members can decide this. සමාජිකයන්ට පුළුවන් මේක තීරණය කරන්න. කෙනෙකුට අඩුපාඩු තියෙනම් ඔන්න හදා ගන්න පුළුවන් මාත් එක්ක homework check කරන ගමන්. මේ හැමෝගෙම homework බලන වෙලාව. Right? Okay. Next one. අපිට පුළුවන් හමු වෙන්න අමල්ගේ ගෙදරදී. We can meet Amals at home. We can meet at ඔන්නෝම කියලා බලන්න at අමල් කියලා apostrophe අමල් ගේ කියන්නේ අපි apostrophe s ගේන්න ඕනේ. We can meet at Amal's home. Amal's house කියලා තියෙන්න ඕනේ. Right. Sir, මෙහෙම ලියන්න we meet Amal's house. We meet Amal's house කියලා අමල්ගේ අපිට පුළුවන් හමු වෙන්න අමල්ගේ ගෙදර කියලා විතරයි එතකොට කියවෙන්නේ at යෙදෙන්න ඕන පුතේ. at Amal's house වෙන්න ඕන. අමල්ගේ ගෙදරදී කියලා එන්න ඕන at එක එන්න ඕන. දාගන්න එක. එතකොට හරි. මේකට I පළවෙනි එකට I can't it plan වෙන කියපුවාම වැරදිද? මොකද්ද I can't I can it plan වෙන. බෑ. I can eat plan වෙන්න බෑ. මෙන්න ස්ට්‍රක්චර් එක මාක් කියලියද. subject එක model එක ඊළඟට ක්‍රියාපදේ දාලා තමයි object එක දාන්නේ. එතකොට මේකේ I can eat කිව්වොත් ඔයා මේ verb එක වෙනකොට object එක දාලා තියෙනවා. ඒ නිසා එහෙම වෙන්න බෑ. I can plan eat වෙන්න ඕනේ. plan වලට පස්සේ තමයි eat වෙන්න ඕනේ. Sir, ඔව්. sir he can identify it පුළුවන්ද sir? මොකේදද? දැන් ඔය වාක්‍යයක් sir he can identify it. පුළුවන්. ඒක හරිද sir? හරි. ඔහුට පුළුවන් ඒක හඳුන ගන්න. ඒක හරි. මේ දැන් සර් පස්වෙනි එකට සර් අපිට මේ we can meet at Amal's at home බැරිද සර්? Amal's at home බෑ. Amal's at home. at Amal's house. Amal's house ගන්න. අමල්ගේ ගෙදර මේ ටික ඔක්කොම ඉන්නේ අමල්ගේ කියලානේ. එතකොට අමල්ගේ ගෙදරට කියන එක ගෙදර කියන එකට මෙතෙන්ට at වෙන්න ඕන at එක. We can meet at Amal's house. දැන් බලන්න මේකේ මේ බලන්න දැන් ඔයාගේ example එක. We meet at Saranga's house. Saranga's house. සාරංගගේ ගෙදරදී හම්බෙන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ තමයි ඉන්න ඕනේ. ඒවා බලන්න පුළුවන්. පොතේ තියෙන දේවල් තමයි මම ගත්තේ වචන. මේ ඇට් එක අදාළ වෙන්නේ මේ අමල්ගේ ගෙදරදී කියන එකට මෙතෙන්ට එන්න ඕන ඇට් එක. මෙතෙන්ට දාලා හරියට. Amal's at home නෙවෙයි. එහෙම වැරදි. හදාගන්න. What is next one? නැන්දාට පුළුවන් අපිට උදව් කරන්න. Aunty can help us. Aunt, auntie නෙවෙයි aunt can help us. Aunt can help us. Okay. What is next one? ඔයාලට පුළුවන් වාඩි වෙන්න. නැත්තම් ලියන්න පුළුවන් sit down. You can sit down කියලා. මට ඇහුන්නේ වාක්‍යය ඔයාලට පුළුවන් වාඩි වෙන්න. වාඩි වෙන්න. ඔයාලට පුළුවන් වාඩි වෙන්න. ඔයාලට ඔයා කියන ඔක්කොටම you ගන්න. පුළුවන් කියන්න can, you can, වාඩි වෙනවාට sit down. නැත්තම් you can sit. එච්චරයි ඔයාලට පුළුවන් වාඩි වෙන්න කියලාද කිව්වේ? ඔව් සර්. හරි, you can sit. You can sit. එහෙම නැත්නම් you can sit down.
You can sit down. Right. What is next one? දැන් අපිට පුළුවන් සාකච්ඡාව පටන් ගන්න. Now we can start the discussion. Now we can start the discussion. Discussion. Now කියලා කමාවද? Now we can start the discussion. දැන් අපිට පුළුවන් සාකච්ඡාව පටන් ගන්න. Right. Okay. What is next one? ඔවුන්ට පුළුවන් ආරාධනා පත්‍ර පිළියෙල කරන්න. They can prepare invitation cards. Yes, they can prepare invitation card. They can prepare invitation cards. Okay. අපේ කලා ගුරුවරියට පුළුවන් සැලසුම් කරන්න. අපේ කලා ගුරුවරට පුළුවන් අපේ කලා ගුරුවරියට පුළුවන් මේක සැලසුම් කරන්න. our art teacher can Decide this. මේ පැහැදිලි කරන්නද සැලසුම් කරන්නද මොකක්ද කියන්නේ? සැලසුම් කරන්න කියලා කිව්වේ sir. එහෙනම් මේක සැලසුම් ඔව් plan ගන්න පුළුවන් අපිට එතකොට plan this. Our art teacher can plan this. Right. What is next one? ඔයාට පුළුවන් නාට්‍ය ඇඳුම් තෝරන්න. ඔයාට පුළුවන් නාට්‍ය ඇඳුම් තෝරන්නද? Oh, Sir. Right. you can select you. Sir, නාට්‍යයේ ඇඳුම් නෙමෙයි sir, නාට්‍යය ඇඳුම්. හරි අපි costumes දක්වම ඉවරයිනේ. හරි. You can choose තෝරනවාට choose ගන්න පුළුවන් select කියන්න පුළුවන්. You can choose you can choose the drama costumes ඕනනම් කියන්න පුළුවන්. එහෙම. Drama costumes. නාට්‍ය ඇඳුම්. You can choose the drama costumes. මතකනේ costumes කියන word එක අපිට lesson එකේ තියෙනවා. අපි ගිය සතියේ පළවෙනි පාඩමේ කතා කරපු වචනම තමයි මම අරගෙන තියෙන්නේ. ඒවා නැවත ප්‍රැක්ටිස් වෙන්න. ඒත් එක්කම grammar lesson එක ප්‍රැක්ටිස් වෙන්න. ස්කෝලේ අච්චු පොතේ තියෙන ඒ වචන පුහුණු වෙන්නත් තමයි මේ වාක්‍ය ටික දුන්නේ. Sir, මේ sir මෙහෙම ලිව්වොත් වැරදිද? You can select costumes කියලා ලිව්වොත් වැරදිද sir? You can select costumes. Of drama කියලා ගන්න ඕනේ. Of the drama කියලා ගන්න ඕනේ. නාට්‍ය කියලා කියන නිසා නාට්‍ය කතාවක් විතර ඉන්නේ නැහැ. costumes කියන්නේ ඇඳුම් ආයතන කියන එක. ඒ නිසා you can select the costumes of drama කියලා ගන්න. Of drama කියලා ගන්න. එතකොටත් හරි. Of drama. Right. Next one. එහෙම ගත්තොත් වැරදි. You can select You can select drama costume. You can select drama costumes. Amakne. You can select drama costumes. Not there. Right. What is next one? පුළුවන් ශාලාව අපිට පුළුවන් අපිට පුළුවන් ඔය දෙක සිසුන්ට
සෙසොන්ට students can decorate the hall. ශාලාව මොකක් කරන්නද? පිළියෙල කරන්නද? සරසන්න sir. එහෙනම් සරසනවා නම් දාන්න ඕන කොහමද? decorate දාන්න ඕන. decorate ශාලාව නිසා the hall එන්න ඕන. You can decorate the hall. Now students can decorate the hall. Right. Okay. Finish. Finish. Right. ඔන්න ඔය විදිහට දැන් අපි දැන් ඔය homework තමයි check කරගත්තේ. සාමාන්‍යයෙන් class එකට ආපුවම ඉස්සෙල්ලාම homework ටික check කරනවානේ. ඒ වගේ ඔන්න ඔයාගේ homework ටික දැන් අපි බැලුවා. හැමෝම එක හරි අඩුපාඩු හදාගෙන හරියට දාගන්න. right. එතකොට අපි අද දවසේ මේකේ focus කතා කරනවා කොහොමද මේකේ negative වෙන්නේ negative questions වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම කලවමේ වාට වාක්‍ය ටිකක් දෙනවා. ගෙදරදී ලියාගෙන ඉන්න. අද ඒක තමයි ග්‍රැමර් පැත්තෙන් අපි මේක කරන්නේ. එහෙනම් අපි දැන් ලියාගමු focus කියලා. මේ වාක්‍යවල forms හතර හැදෙන්නේ කොහොමද කියලා බලමු. focus කියලා ලියාගන්න. සර් ග්‍රැමර් එකේද? ඔව් මේ ග්‍රැමර් කරන්නේ මම පොත් මාරු වෙනකොට කියනවනේ. මේ කෑන්නේ කරන්නේ මම grammar ඒකමයි ලියන්නේ ඈ you can meet me ඔබට පුළුවන් මාව හමු වෙන්න දැන් මේ focus කියලා කියන්නේ අපි අර සාමාන්‍ය අපි කතා කරනකොට positive form එක question form එක negative form එක negative question form මෙන්න මේ රට හතරට තමයි අපි මේ focus කියලා ගන්න. එතකොට මේකේ question form එක හදන්න අපි ගන්නෙ මොකද්ද? මෙන්න මේ can කියන helping verb එක වාක්‍ය එළියට ගන්න. ඔබට මාව හමු වෙන්න පුළුවන්ද? එතකොට අහන්නේ can you meet me? ඔබට පුළුවන්ද මාව හමු වෙන්න? ඔබට බැහැ කියලා කියනකොට can එක අපිට negative කරලා ලියන්න පුළුවන්. can't less එහෙම නැත්නම් cannot කියලා කියන්නත් can't කියලා කියන්නත් පුළුවන්. can සහ not වෙනව ලියවත් කමක් නැහැ. නැත්නම් අපිට කෙටි කරලා can't කරලා ලියන්නත් පුළුවන්. you can't meet me ඔබට බැහැ මාව හමු වෙන්න. බැයිද කියලා අහනකොට මෙන්න මේ can't කියන negative contraction එක වාක්‍යය එළියට ගන්න. එතකොට කොහොමද ලියවෙන්නේ? can't you meet me? හරිද? ඒක ලියාගෙන සිංහල තේරුම ලියාගෙන ඉඳ තියාගන්න මම වාක්‍ය දෙකක් දෙනවා. ඒ දෙකට focus දාන්න දැන් ඈ. she can dance well. මේක විතරක් දැනට ලියන්නකො. මේක මේ හතර ලියලා ඉන්න ඈ. ඊට පස්සේ අපේකට ලියන්න. the meanings right. මේ වාක්‍ය ටිකේ තේරුම අවශ්‍යයි ඉස්සල්ලාම ලියාගෙන ඉමු. පුළුවන් අය ලියුවේ නැතුණාට කමක් නැහැ. අවශ්‍යයි ලියන්න. You can meet me. ඔබට පුළුවන් මාව හමු වෙන්න. ඔබට පුළුවන් මාව හමු වෙන්න. Can you meet me කියන එකේ තේරුම ඔබට පුළුවන්ද මාව හමු වෙන්න? ඔබට පුළුවන්ද මාව හමු වෙන්න? අපි කතා කරන්න ගියත් මේ මොඩල්ස් වෙනස් වෙන්නේ මේවල තමයි පුළුවන් කියන්න භාවිතා කරන්නේ ඈ. මේක අපි ටිකක් ලියන්න ප්‍රැක්ටිස් කරනවා ස්පෝකන් ක්ලාස් වල කියන්න ප්‍රැක්ටිස් වෙනවා. ඔබට පුළුවන් ද මාව හමු වෙන්න? නෙගටිව් you can't meet me ඔබට බැහැ මාව හමු වෙන්න කියලා එතකොට කියවේ. එතකොට අපි වාක්‍ය දැක්කොත් මෙවැනි වාක්‍ය පොතේ දැක්කොත් ඒක තේරුම් ගන්න තමයි මේ රටාව ඔක්කොම කියලා දෙන්නේ. ඔබට බෑ මාව හමු වෙන්න. Can't you meet me කියන්නේ මොකද්ද? ඔබට බැයිද මාව හමු වෙන්න? ඔබට බැයිද මාව හමු වෙන්න? right.
එතකොට ඊළඟට she can dance well කියන එකයි මම ඔයාලට ලියන්න කිව්වේ. she can dance well එක ලියලා තියෙනකොට කොහොමද? මෙන්න මෙතන can එක එළියට අරගෙන තියෙන්න ඕනේ. සර් තුන මොකද්ද? dancing can't you meet me? ඔබට බැයිද මාව හමු වෙන්න? ඔබට බැයිද මාව හමු වෙන්න? can't you meet me කියන එකේ තේරුම. ඔබට බැරිද මාව හමු වෙන්න? හරි. දැන් පොතේ දැක්කොත් මෙවැනි වාක්‍ය මේ ඕන එක තේරුම ගන්න තේරුම් ගන්න පුළුවන් වෙන්නයි මේ උදාහරණ. එතකොට තව එක්සැම්පල් එකක් ප්‍රැක්ටිස් වෙන්න දුන්නා. she can dance well. ඇයට හොඳින් නටන්න පුළුවන්. පුළුවන්ද කියලා අහනකොට මේ can එකේ දෙවිලා තියෙන්න ඕන. එතකොට කොහොමද ලියවෙන්න ඕන? can she dance dancing මම ඒවා ලිව්වේ නෑ කමාවක් විතරක් දැම්ම. ඔයා හැබැයි ලියන්න ඕන. ඇයට හොඳින් නටන්න පුළුවන්. එහෙනම් caption එක මොකක්ද? can she dance well කියන එකේ තේරුම මොකක්ද? dance well. ඇයට හොඳින් නටන්න පුළුවන්ද නේද? ඇයට හොඳින් නටන්න පුළුවන්ද? එතකොට අපි කියමු නෙගටිව් ෆෝම් එක කොහොමද ලියන්නේ? cannot can't. she can't dance well. dancing well dance well. දැන් මොකද ඒකේ තේරුම? පළවෙනි එකේ තේරුම ඇයට පුළුවන් හොඳින් නටන්න. දෙවෙනි වාක්‍යයේ තේරුම ඇයට පුළුවන් ද හොඳින් නටන්න. සර් තුන්වෙනි එක මොකද්ද? she can't dance well. ඇයට බෑ හොඳින් නටන්න. ඇයට බෑ හොඳින් නටන්න. උඩ වාක්‍ය වගේමයි වචන වල තේරුම විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. අවසානයකට අපි ගන්නේ can't කියන පදේ එළියට නෙගටිව් caption එක. can't she dance well අන්න හරි. can't she dance well. දැන් මොකද තේරුම මේක එකක් තේරුම් ගත්තා කියන පණිත් අයට ඇහෙන්නේ. ඇයට බැයි නටන්න හොඳින් නටන්න බැයිද? ඇයට හොඳින් නටන්න බැයිද? එතකොට පුතේ දැන් පොතේ තියෙනවා නම් මේ ඕනෑම වාක්‍ය රටාවක් ඔයාට දැක්කම ඒකේ තේරුම තේරෙන්න ඕන. හරිද? ඒකේ තේරුම තේරුම් ගන්න පුළුවන් වෙන්නයි මේවා කියලා දෙන්නේ. ඒත් එක්කම ඔයාට හිතුනොත් මේ වගේ දෙයක් ලියන්න ඒක තනියෙන් හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕන. ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් වෙන්නත් ඕන. ඒත් එක්කම ලියලා තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕන. අපි පේපර් එකක් ලියන්න යන්න. මොකද අපිට තියෙන්නේ ටර්ම් ටෙස්ට් වලට ලියන්න තියෙන්නේ ටර්ම් ටෙස්ට් වලට ඒත් එක්කම O level විභාගෙට අපි යන්නේ ඉස්සරහට. right 1 minute මේ ක්ලාස් එකේ කෙනෙක් කතා කරන විනාඩි right අපි එහෙනම් ඊළඟට ගෙදරදී වාට වාක්‍ය දෙකක් මේකෙන් දෙන්නම්. ඊට පස්සේ මම සිංහල වාක්‍ය ටිකක් කියනවා කලවම් කරලා මාරු කරලා කියන්නේ try කරන්න ඕන ලියාගෙන ඉංග්‍රීසි වලට. හරි එතකොට එහෙම තමයි අපි ලියන එක ප්‍රැක්ටිස් වෙන්න පටන් ගන්න. හොඳයි. ගෙදරදී ඔය විදිහටම සිංහල සයිට් වල ලියන්න එන්න මෙන්න මේ වාක්‍ය දෙක homework එක ලියන්නේ. they can understand this. ඔවුන්ට මේක තේරුම් ගන්න පුළුවන් කියන එක ගෙදරදී ඕගයිස් දාන්න ඉතුරු වාක්‍ය තුන විතරයි වාට ලියන්න තියෙන්නේ. ඉතුරු වාක්‍ය තුන විතරයි ලියන්න තියෙන්නේ. සර් ඔව්. සර් understand D D දාගන්න understand. ඉස්සලා නේද? right. Understand this,
සර් මේ වාක්‍ය සර් ඔයගොල්ලෝ දැන් ලියනවද? නෑ ගෙදරදී ලියන්නේ ඈ. තව එකක් ලියා ගන්න. number 2. He can find the book. සර් සිංහල තේරුමත් ලියන්න ඕනද? ඔව් සිංහල තේරුම හොඳටම පුළුවන් නම් ලියන්න තුන ගමන්නේ. ඒකට මම කියලා ලියන්න ප්‍රැක්ටිස් වෙන්න ඈ. ලියන්න. He can find the book. He can find the book. හරි. දැන් මම මේ වාක්‍ය දෙකේ සිංහල කියනවා. හරි. අපි තව එකක් ලියමු තුනක් වෙන්න. It can run fast. It can run fast. It can run fast. Right. පළවෙනි වාක්‍යයේ තේරුම I can understand this. මට මේක තේරුම් ගන්න පුළුවන්. මට මේක තේරුම් ගන්න පුළුවන්. මට මේක තේරුම් ගන්න පුළුවන්. සර් දේ කියලානේ තියෙන්නේ සර්. ඔව් දේ කියලා දාන්න. ඔවුන් කියලා ගන්න නේ. sorry. ඔව්. ඔවුන්ට පුළුවන් මේක තේරුම් ගන්න. ඔවුන්ට පුළුවන් මේක තේරුම් ගන්න. Second one. He can find the book. ඔහුට පුළුවන් පොත හොයා ගන්න. ඔහුට පුළුවන් පොත හොයා ගන්න. Last one. සර් පළවෙනි එකේ සිංහල තේරුම මොකක්ද? මොකේද? පළවෙනි එකේ ඔවුන්ට පුළුවන් මේක තේරුම් ගන්න. ඔවුන්ට පුළුවන් මේක තේරුම් ගන්න පළවෙනි එක. right. සර් බෝඩ් එක පේන්නේ නැහැ මොකක්ද එකක් වෙලා? නෑ බෝඩ් එක අනිත් පැයට නම් හොඳට පේන්න ඕන. මොකද මට පේනවා ස්ක්‍රීන් එකකින් එහෙම ගැටලුවක් නෑ කියලා. අනිත් පැයට මොකද තත්ත්වය? පේනවා සර් හොඳට. ඔව් පුතේ ඔයාලගේ සිග්නල් අඩු වෙලා තියෙනවා පොඩ්ඩක් ඈ. මේ බෝඩ් එක පේනවා ඈ. මට පේන්නේ නැත්තම් මට දැනෙනවා මේ ස්ක්‍රීන් එක බ්ලර් වෙලා වගේ. තුන්වෙනි එක it can run fast. ඌට පුළුවන් වේගයෙන් දුවන්න. ඌට පුළුවන් වේගයෙන් දුවන්න. ඌට පුළුවන් වේගයෙන් දුවන්න. හරි. ඔය ටික ලියලා හරි මේ ටික ඉංග්‍රීසි සිංහල දෙකම ලියලා ඊට පස්සේ දැන් දෙනවා මම ටිකක් ට්‍රාන්ස්ලේට් කරගෙන ඉන්න පුළුවන් ද බලන්න. මේ ෆෝම්ස් කලවමින් මේ හතරෙන්ම කලවමින් ඉන්නේ. එතකොට ඔයා එක තේරුම් අරගෙනයි ලියන්නේ. ඒක මම කාන්ට් වලින්ද ලියන්නේ කෙක්ෂන් එකක්ද නෙගටිව් එකක්ද නෙගටිව් කෙක්ෂන් එකක්ද කියලා කල්පනා කරලා ලියන්න ඕනේ. බලමු ලියලා. translations කියලා ලියා ගන්න දැන්. අපි සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්න ඕන ලියන්න. මොකද ඔයාලට සිංහලෙන් ගොඩක් හිතෙන්නේ. ඒ හිතෙන වාක්‍ය ඉංග්‍රීසි වලට ලියා ගන්න නම් පරිවර්තනයක් කරලා ටිකක් පුහුණු වෙන්න ඕන. එතකොට අපිට හිතන සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට ටික ටික ලියන්න පුළුවන් වෙයි.
ඉතින් ලොකු ඡේද ලියන්න කලින් හිතලා ඉතින් මුලින්ම ඔක වාක්‍ය පළවෙනි රටා ලියන්න අකුර පුළුවන් වෙන්න T ඕන. මොකද්ද? ඔය වචනේ පළවෙනි අකුර T නේ තියෙන්නේ. ඔව් ඔව් T අකුර තියෙන්නේ. Translation. හරි. දැන් ලියා ගන්න මම කියන වාක්‍ය රූලක් ඇර ලියාගෙන යන්න ඉංග්‍රීසි වලට ගෙදරදී ලියාගෙන එන්න තියෙනවා. හරිනේ? ඔවුන්ට බෑ මේක සංවිධානය කරන්න. අපි ගිය සතියේ ඕගනයිස් කියන වචනේ ලියලා තියෙනවා. ඒ නිසා ඕගනයිස් කියන වචනේ දන්නව නේද හැමෝම දැන්? මේ පොතේ තියෙන වචනයක්. මේ පළවෙනි පාඩමේ තියෙන වචන ගන්නෙ මම. ඉස්කෝලේ පොතේ. ඔවුන්ට බෑ මේක සංවිධානය කරන්න. ඔවුන්ට බෑ මේක සංවිධානය කරන්න. රූලක් යටින් තියාන ගෙදරදී ඉංග්‍රීසි වලින් ලියන්න. number 2 කියලා දාන්න. sorry. ඔයාට පුළුවන්ද ඒක තීරණය කරන්න. ඔයාට පුළුවන්ද ඒක තීරණය කරන්න. තීරණය කරනකොට මොකද්ද verb එක? decide. Right. Next one. මට බෑ ශාලාවට එන්න. Third sentence. මට බෑ ශාලාවට එන්න. Next one. ඔයාට බැයිද ඔහුට ස්තුති කරන්න? ඔයාට බැයිද ඔහුට ස්තුති කරන්න? ප්‍රමුදිතා ලියා ගන්න හතරවෙනි වාක්‍යය. ඔයාට බැයිද ඔහුට ස්තුති කරන්න? ඔයාට බැයිද ඔහුට ස්තුති කරන්න? What is the verb? ස්තුති කරනවා. thankful thankful නෙවෙයි thank විතරයි ඈ. thank ස්තුති කරනවා thank. ඔයාට බැයිද ඔහුට ස්තුති කරන්න? ඔවුන්ට පුළුවන්ද මේ පුටුවල වාඩි වෙන්න? ඔවුන්ට පුළුවන්ද මේ පුටුවල වාඩි වෙන්න? එතකොට පුටුවල කියනකොට පුටු උඩනේ වාඩි වෙන්නේ. අපි on ඕනේ මුලට on. මේ පුටු කියපුවාම on this කියන්න බෑ ගොඩක් නිසා these කියලා chairs එනවා. on these chairs. හරිනේ? ඒ වගේ දේවල් මතක තියාගන්න. ඊළඟ ඇයට ගෙදර වැඩ කරන්න බැයිද? ඇයට ගෙදර වැඩ කරන්න බැයිද?
What is the word for කරනවා? Do. Do. හරි. Do. මොකද්ද සර් කිව්වේ? ඔහුට ගෙදර වැඩ කරන්න බැයිද නේද මම කිව්වේ? ඔහුට ගෙදර වැඩ කරන්න බැයිද? ඇයට ඇයට කරගන්නේ නම් ඈ. ඇයට ගෙදර වැඩ කරන්න බැයිද? ඔවුන්ට පුළුවන් ද උත්සවය ආරම්භ කරන්න? Next sentence. ඔවුන්ට පුළුවන් ද උත්සවය ආරම්භ කරන්න? Festival. අපි උත්සවයට කියනවා festival. ඔවුන්ට පුළුවන් ද උත්සවය ආරම්භ කරන්න? සර් හත්වෙනි වාක්‍ය මොකක්ද සර්? මම දැන් අන්තිමට කියප එක නේද? ඔව් සර්. ඔවුන්ට පුළුවන් ද උත්සවය ආරම්භ කරන්න? ඔවුන්ට පුළුවන් ද උත්සවය ආරම්භ කරන්න? Next sentence. අමල්ට බැහැ සරුංගල් හදන්න. අමල්ට බැහැ සරුංගල් හදන්න. අමල්ට බැහැ සරුංගල් හදන්න. මොකක්ද සර්? අමල්ට බැහැ සරුංගල් හදන්න. අමල්ට බැහැ සරුංගල් හදන්න. Next one. ඔයාට පුළුවන් ද පිළිතුර කියන්න? ඔයාට පුළුවන් ද පිළිතුර කියන්න? සර් ඔයාට කියන්න පුළුවන්ද? ඔයාට පුළුවන් ද කියන්න පිළිතුර නේ. ඔයාට පුළුවන් ද පිළිතුර කියන්න නේද මම කිව්වේ. ඔයාට පුළුවන් ද පිළිතුර කියන්න? ඔයාට පුළුවන් ද පිළිතුර කියන්න? Next one. Please wait sir. Okay. කමිටුවට බැහැ අද හමු වෙන්න. කමිටුවට බැහැ අද හමු වෙන්න. කමිටුවට බැහැ අද හමු වෙන්න. කමිටුවට කියන්නේ කමිටි කියලා ද කමිටි කියලා ආරම්භ කරන්නේ. කමිටුවට බැහැ අද හමු වෙන්න. කමිටුවට බැහැ අද හමු වෙන්න. How many sentences now? 10 sir. 10. 10. Two more, huh? Two more. තව දෙකයි. Right, next one. ඔයාට බැයිද ඉංග්‍රීසි කතා කරන්න? Speak.
ඔයාලට බැයිද ඉංග්‍රීසි කතා කරන්න? Last one. දෙමව්පියන්ට පුළුවන්ද මේ ප්‍රශ්න විසඳන්න? විසඳනවාට solve කියලා ක්‍රියාපදයක් තියෙනවා. solve. දෙමව්පියන්ට පුළුවන්ද මේ ප්‍රශ්න විසඳන්න? ප්‍රශ්න වලට කියනවා අපි problems කියලා. මේ කියනකොට this the these දෙන්නේ කියලා ඔය අහිතන්න. විසඳනවාට solve. දෙමාපියන්ට පුළුවන් ද මේ ප්‍රශ්න විසඳන්න. හරි. එච්චරයි දෙන්නේ. එතකොට දැන් අපි can කියන මොඩල් එකෙන් තමයි මේ වාක්‍ය ලියලා තියෙන්නේ. ඒකේ අපි question negative questions කියලා තියෙනවා. ඒකට ඔයා තේරුම් ගන්න ඕන මේ වාක්‍ය රටාව මම ලියන්න ඕන question form එකෙන්ද පුළුවන්ද දයන්න එනවා නම් question පුළුවන්ද කියලා ඇස්සෙනවා. බෑ කියලා කියනවා නම් negative can't කියලා තමයි ලියවෙන්නේ එතකොට නේද? බැයිද කියලා ඇස්ස වෙන වාක්‍ය තියෙනවා නම් මුලට can't එන්න ඕන. තේරුණාද? දයන්න එනවා නම් මුලට can එනවා. හරි? can't වෙන්නත් පුළුවන්. හැබැයි එතකොට බැයිද වෙනවා. බැයිද එනවා නම් මුලට can't එන්නේ. නේ? බෑ කියලා කියවෙනවා නම් මැදට can't එන්නේ. මේ දෙකම මුල එන්නේ. ද එනවා නම් can question form. බැයිද නම් negative question. එතකොට can't මුලට එන්නේ. බෑ කියලා කිව්වොත් මොකද වෙන්නේ? මැදට එනවා can't කියලා. ඔය ෆෝම් තුනෙන් තමයි දීලා තියෙන්නේ. පොසිටිව් ෆෝම් එකෙන් දීලා නැහැ. පොසිටිව් ෆෝම් එකේ අපි වාක්‍ය ලියුවනේ. මුලට can එනවා ද එනවා. මුලට can't එනවා බැයිද වගේ කියලා කියනවා. මැදට එනවා can't කියලා බෑ කියලා කියනවා. හරි. ඒක පොඩි පොයින්ට් එකක් තේරුම් ගන්න මේ වාක්‍ය රටාව ලියන්න. අවශ්‍ය වචන ගොඩක් ඒවා දීලා තියෙන්නේ. අනිත් නම් හිතලා ලියන්න. එතකොට වාට ඒ වාක්‍ය රටාව ලියන්න පුළුවන් නම් ඒක අපි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න. හරි. ඊළඟට අපිට food කියන මොඩල් එක ආරම්භ කරන්න පුළුවන්. මේකේ මේවා ටික හරියට තේරුම් අරගෙන ආවොත්. හොඳයි. හරි. හරි එහෙනම් ඔන්න ග්‍රාමර් පාර්ට් එකේ අපි ඉතින් අයින් වෙනවා. අපි දැන් ස්කූල් ටෙක්ස්ට් බුක් එකට අදාළ දේවල් ඊළඟට කතා කරන්න යන්න. එදා අපි මේ ප්‍රශ්න දෙකට ආන්සර්ස් දුන්නද? ලිව්වද? ස්කූල් ටෙක්ස්ට් බුක් වට PDF එකේ එවලා තියෙන්නේ. මම PDF එකේ එවලා තියෙන්නේ. සර් ඒකේ activity 1.2 කරන්න කිව්වා homework විදියට. 1.2 ඔව් 1. හරි. હવે අපි එහෙනම් ආන්සර්ස් ටික ඔන්න ලිව්වා. activity 1.2 වලට අදාළව අවසාන ප්‍රශ්නේදී by planning to ourselves from Amita's mother කියලා ලියාගන්න. Jude get responsibility to take care of the sounds. It was said to do the decorations තමයි අනිත් දෙන්නගේ responsibilities උනේ. දැන් ගන්න මෙන්න මේ ටියුට් එකේ 8 වෙනි පිටුව. 8 වෙනි පිටුව. හරි. හොඳයි දැන් මම pronoun list එක මතක් කරලා දෙනවා. සමහරවිට grade 6 වල ඉන්න කොටත් මේක මතක් කරන්න ඇති. ඒ වුණාට නැවත මතක් කරන්න වෙනවා. මේ අපිට හතේ පොතේ pronouns පිළිබඳ වැඩ වගේක් තියෙනවා. අපි එතෙන්ට යන්න කලින් මේක ග්‍රැමර් කොටසක්. ඒත් එක්කම කමක් නැහැ මතක තියාගමු. මේ ටියුට් එක වැදගත් වෙන කොටස ගන්නන්න ඕන නිසා තමයි ඒක ඒවල දාලා තියෙන්නේ ඇඩ් කරලා තියෙන්නේ. හරි. pronoun list 8 වෙනි පිටුවේ මැද කොටස තියෙන pronoun list කියන තැනට එන්න. ආවද? හරි.
වාක්‍ය නිර්මාණය කිරීමට දැනගත යුතු තවත් විශේෂ පාඩමකි pronouns. දැන් අපි එම පද අධ්‍යයනය කරමු. අන්න එතන ඉන්නේ. columns පහක් තියෙනවා දීලා. මම මේ columns පහේ තේරුම් පහ කියාගෙන යනවා අවශ්‍යයි සිංහලෙන් ලියාගෙන යන්න. subjective pronouns. ඒ කියන්නේ කර්තෘ සර්වනාම. හරි? දැන් මේ pronouns කියන්නේ තේරුම සර්වනාම. ලියාගන්න pronouns කියන්නේ තේරුම සර්වනාම. එතකොට පළවෙනි column එකේ තියෙන්නේ subject pronoun කියලානේ. subjective pronoun කියන තේරුම ලියා ගන්න. කර්තෘ සර්වනාම. කර්තෘ සර්වනාම. ඊළඟට ලියන්න objective pronoun කියන එකේ තේරුම. එතන ලියන්න කර්ම සර්වනාම. කර්ම සර්වනාම. සර් ඔබ්ජෙක්ට් කියන්නේ මොකද්ද? adjective pronouns තුන්වෙනි එකේ තේරුම ලියන්න නාම විශේෂණ සර්වනාම. නාම විශේෂණ සර්වනාම. සර් දෙවැනි එකේ තේරුම කියන්නකෝ. කර්ම සර්වනාම. කර්ම මොන පොතේ? අනේ මේ ළමයි කොහෙද ඉන්නේ? මෙන්න මේ ටියුට් එකේ මෙතන ලියන්නේ. දැන් මේ ටියුට් එකේ ලියන්නේ. ටියුට් එකේ 8 වෙනි පිටුව ගන්න කියලා මම දැන් කිව්වේ. මේ ටියුට් එකේ මේ මාසේ ගත්ත ටියුට් එකේ හරි. ඒකේ objective pronoun කියන්නේ සර්වන කර්ම සර්වනාම. adjective pronoun කියන්නේ නාම විශේෂණ සර්වනාම. පහුවෙලා join වුණායට මම කියලා තිබ්බනේ ටියුට් ගන්න බැරි වුණා නම් මට details එවන්න. ක්ලාස් මේක බෑන් කරන්න හරි කියලා කිව්වා. මම ඒ වුණත් පෝස්ට් කරන්නම් කියලා. බැරි වුණා ඉන්නවනම් එහෙම කරන්න. adjective pronouns නාම විශේෂණ සර්වනාම. සර්ගේ වැඩි වෙලා නම් possessive pronouns හතරවෙනි වර්ගයේ සම්බන්ධ සර්වනාම කියලා ලියන්න. සම්බන්ධ සර්වනාම. සම්බන්ධ සර්වනාම. අවසාන වර්ගයට අපි කියන්නේ reflexive pronoun කියලා. ඒකේ සිංහල තේරුමක් විතර ගත්තොත් ලියන්න ටිකක් අපහසු වෙයි. ස්වකර්ම වාචී සර්වනාම. ස්වකර්ම වාචී සර්වනාම. ස්වකර්ම හල් සයන්න වයන්න හරි. කයන්න හල් රයන්න මයන්න. ස්වකර්ම හල් සයන්න වයන්න ස්ව කර්ම කයන්න හල් රයන්න මයන්න. ස්වකර්ම වාචී සර්වනාම. හරි. ස්වකර්ම වාචී සර්වනාම. මම කිව්වේ එනම් pronoun list කතා කරන්න එපා. pronoun list එකේ වචන වර්ග පහක් තියෙනවා. කලින් මේක subjective pronouns, objective pronouns, adjective pronouns, possessive pronouns, 59 තිබ්බේ. reflexive pronouns. Right. 19 බැලුවා. ඔය දෝෂකේ සද්ද ඇහෙනවා එළියට මයික් එක ඕෆ් කරගන්න. Right. දැන් ලියා ගන්න මේ තේරුම් ටික ලියන්න ඈ. මේව හරහට ලියාගෙන යන්නේ තේරුම් ටික. I
me, my, mine, myself. ඔයාලා ලියන්න එපා. ඔක print කරලා තියෙන්නේ මම ලියන විදිය කියන්නේ. හරිනේ? එතකොට මේ ඉස්සරහින් තේරුම ලියාගෙන යන්න පුළුවන්. I මම. එයා ගන්න I කියන එකේ තේරුම මම. I මම. me කියන්නේ මට මාව. තේරුම් දෙකයි me වල මට මාව. මට කියලා කියන්න ඒකටම ඇලගක් ගහලා මාව කියලා කියන්න මෙතේ. මට මාව. හරි වැදගත් මේවා දිගටම O level paper එකෙත් මේ වගේ ප්‍රශ්න එනවා. ඊට අමතරව term test දිගටම මේ pronouns සම්බන්ධ ප්‍රශ්න එනවා. මේ ලිස්ට් එක වැදගත් ඒ නිසා. my මගේ මෙන්න මේ තුන්වෙනි තේ වචනේ තේරුම ලියා ගන්න මගේ කියලා. මගේ දැනගත යුතුම පද ලිස්ට් එකක් වාක්‍ය නිර්මාණය. mine කියන්නේ මගේය. මගේය. mine මගේය. ඊළඟට සර් ඔව් මගේම කියන්න බැයිද? ඈ පුළුවන් පුළුවන් මගේම කියන්නත් පුළුවන්. මගේම කියන්න පුළුවන් පුළුවන්. myself කියන එක ලියා ගන්න මමම මයනු තුනක් එක ළඟ ලියන්න. මමම මමම ඔය එක එක භාවිතා කරන ආකාරය අපි ඉගෙන ගන්නවා ඈ මමම. right. ඊළඟට we කියන පේලියට එන්න we කියන pronoun එකට එන්න අපි ඒකේ හරහට දැන් ලියන්නේ we කියන්නේ අපි අපි us කියන එකට තේරුම් දෙකයි අපිව අපිට නැත්නම් අපිට අපිව කිව්වත් හරි අපිට අපිව right. අපිට අපිව our කියන එකේ තේරුම අපේ අපේ ours අපේය last word එක ourselves කියලා තියෙන්නේ අපිම 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 ඊළඟට එන්න u කියන පේලියේ පළවෙනි u එකට u වර්ග දෙකක් තියෙනවා. ඒ මම එහෙම දීලා තියෙන්නේ ඒක වචන අවස්ථාවක් බහුවචන අවස්ථාවක් දෙකටම අපිට u භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කියන්නත් පුළුවන් ඔබලා කියන්නත් පුළුවන්. පළවෙනි තීරුවේ අපි ලියන්නේ ඔබ කියන ඒක වචන ස්වරූපයේ තේරුම් ටික. ඒ නිසා අපි ඒක දැන් ලියාගමු. u ඔබ ඔබ හරහට ලියන්නේ ඔබට ඔබව දෙවෙනි තීරුවේ ඔබට ඔබව ඊළඟට යුව කියලා තියෙන්නේ ඔබේ ඔබේ yours කියන්නේ ඔබේය yourself කියන්නේ ඔබම ඔබම right දෙවෙනි you කියන පදයට එන්න දැන් අපි plural form එක ලියන්නේ පළවෙනිට තියෙන you එකේ ලියා ගන්න තේරුම ඔබලා ඔබලා
මෙතන you එක ලියා ගන්න. ඔබලාට ඔබලාව කියලා. ඔබලාට ඔබලාව. ඔබලාට ඔබලාව. third column එකේ your කියන එකට ලියා ගන්න. ඔබලාගේ කියලා. ඔබලාගේ. හතරවෙනි පේලියේ yours කියලා තියෙන එකට ලියන්න. ඔබලාගේ ය කියලා. ඔබලාගේ ය. yourself ඔබලාම කියලා ලියන්න අවසාන වචනේ. yourself yourselves කියලා තියෙන්නේ. උඩ self තියෙන්නේ යට selves තියෙන්නේ. yourself දැන් තියෙන්නේ yourselves. ඔබලාම your කියන එකට මොකක්ද yours කියන එකට ඔබලාගේය. yours කියන ඔබලාගේය. yourselves අන්තිම එක ඔබලාම. ඔබලාම. I will check. Wait. ඊළඟ they කියන්නේ own. they කියන්නේ own. them කියන්නේ ownට. ownව. ownට ownව. their ownගේ. theirs ownගේය. themselves ownවම. 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 ඊළඟට he කියන පදයට එන්න. he ඔහු. ඔහු. him ඔහුට ඔහුව. him කියන්නේ ඔහුට ඔහුව. ඔහුට ඔහුව. his ඔහුගේ. his කියන්නේ ඔහුගේ. හතරවෙනි පේලියේ තියෙන his කියලා. ඒකට ලියා ගන්න ඔහුගේ ය කියලා. ඔහුගේ ය. himself ඔහුවම කියලා ලියන්න. himself ඔහුවම. ඊළඟට she ඇය. her කියන්නේ ඇයට ඇයව. තුන්වෙනි පේලියේ her කියන්නේ ඇයගේ. හතරවෙනි පේලියේ hers කියලා තියෙනවා. ඇයගේය. last one herself ඇයවම. ඇයවම. right, next one. last word class, what is that? It. it කියන එකට පළවෙනි එකට තේරුම් දෙකක් ලියන්න. ඌ කියන්න පුළුවන්. ඒක කියන්න පුළුවන්. ඌ කියන්න පුළුවන්. ඒක කියන්න පුළුවන්.
right දෙවෙනි එක කරලා ලියන්න තේරුම් තුනක් එනවා මොනවද ඒ තේරුම් තුන ඌට ඌව ඒකට ඌට ඌව ඒකට කියලා ලියන්න ඌට ඌව ඒකට තේරුම් තුනක් එනවා ඊට එක දෙවෙනි එකට ඌට ඌව ඒකට තුන්වෙනිට it's කියන එකේ තේරුම උගේ ඒකේ උගේ කියන්නත් පුළුවන් ඒකේ කියන්නත් උගේ කියන්නත් පුළුවන් ඒකේ කියන්නත් හතරවෙනි එකට තියෙනවා it's කියලා අහපව් ඒක තේරුම් ගන්න උගේය ඒකේය උගේය ඒකේය last one itself ඌවම ඒකම ඌවම ඒකම ඔර මේ pronouns ටික අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න වැදගත් වෙනවා මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ pronouns වාක්‍ය වල යෙදෙන්නේ කියලා අද පාඩම එක වැදගත් නිසා ඊට පස්සේ අපි ඉස්කෝලේ පොතේ දේවල් කතා කරමු මේක ඉගෙනගෙන එතකොට ඒක තව ටිකක් හොඳට තේරෙනවා ඉස්කෝලේ පොතේ ඉස්කෝලේ පොතේ ඔක්කොම කොටස් කියලා දෙන්න නෑ ඒක තනින් තනින් තියෙන කොහොමද ඒ යම් කොටසක් අරන් ඒක තමයි විතරයි කියලා දෙන්න තියෙන්නේ නමුත් මම ඔයාලට ඒකේ ලිස්ට් එකේ පහම දීලා තියෙන්නේ දැන් හරි දැන් පහල තියෙනවානේ how to use above pronouns in the sentences කියලා කොහොමද ඉහත පද වාක්‍ය වල යොදන්නේ දැන් අපි ඒක තමයි ඉගෙන ගන්න යන්නේ එහෙනම් අර අංක 1 දාලා තියෙන තැන අපි මුලින්ම පළවෙනි එක ලියා ගන්නවා ඊට කලින් දැන් ඔයාගේ ඔය ටියුට් එකේ මෙහෙම කොලම් කරලා තියෙනවනේ පහක් මේ විදිහට අන්න ඒකේ මේ උඩ තීර පළවෙනි තීරුව 1 දෙවෙනි තීරුවේ 2 තුන්වෙනි එකේ 3 ඔහොම දාගන්න දැන් 1 2 3 4 5 එම කොලම් එක උඩින් දාගෙන යන්න හරි number 1 ඒ කියන්නේ subject pronoun මේ තීරුවේ ඉන්න කට්ටිය අපි ඒගොල්ලෝ වාක්‍ය වල කොහෙද යොදන්නේ where we can use these pronouns in the sentences බොහෝ විට වාක්‍යයේ කොහෙටද යොදන්නේ මුලට යොදන්නේ පළවෙනියට යොදන්නේ එහෙනම් පුතේ අපි ඒක ලියාගමු කියන්න එන අංක 1 ඉස්සරහින් මෙම පද බොහෝ විට වාක්‍යයන්හි මුලට යෙදේ ලියාගන්න මෙම පද බොහෝ විට වාක්‍යයන්හි මුලට යෙදේ මෙම පද බොහෝ විට වාක්‍යයන්හි මුලට යෙදේ right අපි examples දෙකක් විතරක් එතනම ඒ දෙවෙනි රූලේ ලියා ගමු දෙවෙනි රූලේ I go home she comes here මෙන්න මේ වගේ වාක්‍ය දෙකක් වඩ ලියලා පෙන්නලා මේ මුලට ඇවිල්ලා තියෙන බව highlight කර ගන්න පුළුවන් මේ විදිහට දෙවෙනි පේලියේ අංක 1 යටතේ තියෙන දෙවෙනි පේලියේ ඔයගේ examples කියලා ලියලා example දෙකක් ලියන්න ලියලා circle එකක් දාලා පෙන්නන්න මේ subject pronouns වාක්‍යයේ මුලට යෙදෙන බව right okay හොඳයි දැන් අපි number 2 වලට යමු number 2 කියන්නේ objective pronouns නේ me us you them him her it කියලා තියෙනවා
මෙන්න මේගොල්ලෝ වාක්‍යවල කොහෙද අපි යොදන්නේ? අගට බොහෝ විට වාක්‍යයන්හි අගටේ දෙන්නේ. මැද තියෙන තැන් හම්බ වෙනවා. ඒත් වාක්‍ය දෙකක් ජොයින් වෙන වෙලාවෙදි තමයි අර අගට වගේ ඔබට දකින්නේ. ගොඩක් වෙලාවට එන්නේ එහෙනම් අගට. හොඳයි අපි එන අංක 2 යටද ලියා ගමු. මෙම පද බොහෝ විට වාක්‍යයන්හි අගට යෙදේ. මෙම පද බොහෝ විට වාක්‍යයන්හි අගට යෙදේ. මොකද මෙම පද බොහෝ විට වාක්‍යයන්හි අගට යෙදේ. හරි සර්. හරි. එහෙනම් අපි ඒකට examples කීපයක් තියලා තියමු. He called me. He calls me කියලා ගමු. මෙන්න අගට me කියලා ආවා. They help us. මෙන්න us කියලා අගට ආවා. එන්නද වාක්‍ය අගට යෙදෙන බව. Okay? හරි සර්. හරි. හරි සර්. Okay. දැන් අපි යනවා number 3 වලට. Adjective pronouns කියන එක. දැන් මේ වාක්‍ය තේරුම් ගත්තොත් he calls me ඔහු මට අඬ ගන්නවා. මට කියලා මෙතන කියවේ. They help us ඔවුන් අපිට උදව් කරනවා. අපිට කියලා මෙතන කියවේ. number 3 වලට යන adjective pronouns කොහෙද වාක්‍යවල මේවා යොදන්නේ? මේ my, our, your, her, their, its වගේ her කියන පද. Where we can use these pronouns in sentences. හරි. මුල සහ මැද දෙකේම යෙදෙනවා. එහෙනම් ලියන්න number 3 යටතේ මුල සහ මැද දෙකේම එනවා ලියන්න. මෙම පද වාක්‍යයන්හි මුල සහ මැද දෙකෙහිම යෙදේ. මෙම පද වාක්‍යයන්හි මුල සහ මැද දෙකෙහිම යෙදේ. මුල සහ මැද දෙකෙහිම යෙදේ. සර් මුල මැදනේ. ඔව් මුල සහ මැද දෙකෙහිම. Your purse is nice. මෙන්න මුලට ආවා. ඒකම ලියන්න පුළුවන්. That is your bag. අර තියෙන ඔබේ බෑගය. මුලක් පුළුවන් මැදක් පුළුවන්. My mother came home. That is my school. මැදක් පුළුවන්. Your purse is nice. That is your bag. පාන මුලක් දෙනවා මැදක් දෙනවා. තව example ලියන්න පුළුවන් ඔයාලට ඕන නිකන් ලියන්න පුළුවන් නේ. My mother is good. මුලට ආව my. මැදට දාලා ලියනවා. That is my brother. අර ඉන්නේ මගේ සහෝදරයා. පුළුවන් නේද? හරි. සර් ඒකට it's my book කියලා ලියන්න පුළුවන් නේද සර්? Oh, it is my book. පුළුවන්. මැදට එන්නේ එතකොට. It is my book. We have a pronoun name ගන්න පුළුවන්. Right.
මුල මැද දෙකේම එනවා. possessive pronoun number 4 කියන තැනට දැන් අපි යමු. number 4 එකට එන්න. කොහෙටද ඒවා එන්නේ? ගොඩක් වෙලාවට අපි කොහෙටද දාන්නේ? අගට එන්නේ ලියන්න. මෙම පද බොහෝ විට වාක්‍යයන්හි අගට යෙදේ. මෙම පද බොහෝ විට වාක්‍යයන්හි අගට යෙදේ. It is mine. This is yours. එය මගේය, මෙය ඔබේය. අන්න ඒ වගේ අගට තමයි අපි මේ possessive pronoun කියනවා යොදන්නේ. එතකොට සර් ඒකට ලියන්න පුළුවන් නේද this bag is mine කියලා? පුළුවන්. This bag is mine. හරි. You are ours. ඔයාලා අපේය. හරි. අපේ ඉස්කෝලේ පොතේ ඔයාට මේ යුනිට් 1 වලට අදාළ උගන්වන්න තියෙන්නේ මෙන්න මේ අවසාන වර්ගය මේ reflexive pronoun කියන ඒවා. subjective pronoun වගේම reflexive pronoun කියන වගේ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. දැන් අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ. අපි ඒක කතා කරලා ඉමුකෝ. පස්වෙනි වර්ගය. අපි ඒකට කියනවා reflexive pronouns කියලා සිංහලෙන් ස්වකර්ම වාචී කියලා ලියාගත්තා නේ. මෙන්න මේ pronouns ගොඩක් වෙලාවට වාක්‍යයේ මැදත් ඒ කියන්නේ වාක්‍යයේ කර්තෘට පසුවක් අවභාවිතයන් තියෙනවා. අගත් යොදන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා මේක අපි ලියමු වාක්‍යයන්හි මැද සහ අද යෙදී කියලා. number 5. මෙව පද වාක්‍යයන්හි මැද සහ අදට යෙදී. මෙව පද වාක්‍යයන්හි මැද සහ අගට යෙදී. I myself do it. මට ඔය වාක්‍යෙම ලියන්න පුළුවන් I do it myself. අගත් පුළුවන් මැදත් පුළුවන්. You go yourself. ඔයාම යන්න. ඕකම පුළුවන්. You yourself go. ඔයාම යන්න. හරි. එහෙනම් මෙන්න මේ reflexive pronouns කියන જાතිය වාක්‍යයන්හි මුල සහ මැද යෙදෙනවා. මේ ටියුට් එකේ ලොකු වැදගත් කොටසක් තමයි අපි කතා කරේ. හොඳ දැනුමක් අපිට ආවා. ඒක අනිවාර්යෙන් ඕනම ළමෙක් දැනගන්න ඕන කොටසක් වාක්‍ය නිර්මාණය කරනකොට. අපිට ඒක උදව් වෙනවා. එහෙනම් අපි කරන යන grammar lessons වලට උදව් වෙනවා. හරි. එහෙනම් අපි දැන් ටියුට් එක පැත්තක ඒ කොටස පෙරලගෙන තියාගන්න. ඔය අටවෙනි පිටුව පෙරලගෙන තියාගෙනම අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තුන්වෙනි පිටුවට එනවා. Right? We come to page number 3 of your school textbook. Learning point. You can see the screen now. Learning point. මෙන්න මෙතෙන්ට දැන් ඕන අපි අඳුරන පද වර්ගයක් ඉන්නේ. අපි බලමු ඔය highlight කරලා තියෙන වචන මොනවද කියලා. Right. එහෙනම් අහගන්න. තව විනාඩි 20ක් විතර අපිට තියෙන්නේ. Read the following sentences. පහත වාක්‍ය කියවන්න. Paying attention. Paying කියන්නේ යොමු කරමින්. Attention කියන්නේ අවධානය. ඔබේ අවධානය යොමු කරමින් පහත වාක්‍ය කියවන්න. In the highlighted words. Highlighted කියන්නේ ඔය ඝනව කළු පාටට මුද්‍රණය කරලා තියෙන වචන. Highlighted words. එහෙනම් ඔය highlight කරලා තියෙන words වලට පේනවා දැන්. ඔය මොන pronouns ද highlight කරලා තියෙන කියලා මට දැන් නම කියන්න. ඔය මොන pronouns වර්ග පහක් ඉගෙනුවා.
ඒ පහේ මොන pronouns ඔය highlight කරලා. Reflexive pronoun. reflexive pronoun. අන්න right, very good. reflexive pronoun කියන එකයි ඔය highlight කරලා තියෙන්නේ. හරි. Why don't you sit down and make yourselves comfortable? අරක තිබුණු වාක්‍ය මේ පාඩමේ තිබුණේවා. ඇයි මේ වාඩි වෙලා ඔයාලම මේ සැප පහසුට ඉන්නේ නැත්තේ? So that we can start our discussion straight away. අපිට මේ පාඩම කෙලින්ම එක දිගට පටන් ගන්න පුළුවන් මේ සාකච්ඡාව. අන්න yourself ඔයාලම. ඊළඟ වාක්‍යය දෙනවා did you do it all by yourself? ඒක ඔයාලමද කරේ? ඔයාලමද කරේ කියලා අහනවා. yourself. Third one. All by myself. මමමයි කරේ ඔක්කොම. මමමයි කියලා කියනවා. මමමයි. Next sentence. Our art teacher himself designed. අපේ කලා ගුරුවරයා විසින්ම කලා ගුරුවරයාම නිර්මාණය කෙරුවා ආරාධනා පත්‍ර. ඒ කාර්ද chief guest. ඊළඟ වාක්‍යය Rovin and Meena promised to do the decorations by themselves. Rovinuයි Meenai දෙන්නම කරන්න පොරොන්දු වුණා මේ සරසෙහි. ඒ දෙන්නම. Our English teacher said herself. She herself. මෙතන she herself subject පස්සේ මේ අපේ ඉංග්‍රීසි ගුරුවරිය ඇයවම කැමති වුණා මොකද්ද සූදානම් කරන්න would prepare them ඒවා කරන්නම් කියලා කිව්වා. I am sure we can make the English camp a success and be proud of ourselves. අපිටම ආඩම්බර වෙන්න. අපිම දැන් එහෙනම් ඔන්න reflexive pronoun list එක අපි කතා කරා මෙන්න පොතේත් අපිට ඔක තමයි උගන්වන්න තියෙන්නේ. The highlighted words given above are called reflexive pronouns. ඔය highlight කියලා තියෙන වචන වලට අපි කියනවා reflexive pronoun. දැන් අපි ඒක දැනගෙන මෙතෙන්ට ආවි. දැන් අපි දන්නවා ඒක. Study the chart given below. දැන් මේ දීලා තියෙන chart එක අධ්‍යයනය කරා. දැන් අපිට පහක් ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන දෙකයි නේ තියෙන්නේ. අපි මේ දෙක අඳුරගමු. Subject pronoun අපි දන්නවා I. එයාගේ reflexive එක මොකද්ද? Myself. Myself. ඔව්. එතකොට you ඉන්නවා you කියන subject pronoun එකේ reflexive pronoun yourself ඔබම he she it ඒ වගේ himself herself itself අපි ලියුවා ඊළඟට subject pronoun plural cut එක දීලා තියෙනවා we නම් ourselves අපිම you නම් yourselves ඒ බහුවචන අවස්ථාව ඔයාලම they නම් themselves ඔවුන්වම හරිනේ දැන් අපි එකක් දාන්නවා දැන් මෙතන පොඩ්ඩක් කියනවා අපි එක අහගමු a reflexive pronoun used as an object මෙන්න මේ reflexive pronoun එක කර්මයක් විදිහට භාවිතා කරන්න පුළුවන්ලු හරි object කියන්නේ කර්මය comes immediately after the verb or prepositions ඒක එන්නේ ක්‍රියාපදයට පසුව එහෙම නැත්නම් preposition එකකට පස්සේ ටක් ගාලා එන්නේ ඉක්මනට මේන්නේ ඊළඟට example දෙයක් මෙන්න මෙහෙම why don't you sit down and make මේ කියන්නේ verb එකට පස්සේ yourself ඇවිල්ලා ඒ කියන්නේ verb එකට පස්සේ මේ reflexive pronoun එක ආපුවාම කර්මයක් ලෙස object එකක් ලෙස තමයි යෙදෙන්නේ ඔය ඉදිරියට තියෙන අවස්ථාවක් අපිට පෙන්නන්න make yourself comfortable so ඊළඟට බලමු අපි දෙවෙනි එක I am sure we can make the English camp a success. Be proud of ourselves. මේ of කියන්නේ preposition එකක්. මෙන්න මේ of එකට පස්සේ ඇවිල්ලා තියෙනවා. එතකොටත් object එකක් විදිහට තියෙනවා. හරිනේ. එතකොට ක්‍රියාවකට පස්සේ මොකක්ද අහන්නේ? ප්‍රමෝදිතා. ඇයි? අහන්න. verb එකට පස්සේ ආපුවාම object එකක් විදිහට pronoun ඉන්නේ preposition එකට පස්සේ ආවත් object එකක් විදිහට යෙදෙන්නේ දෙවෙනි අවස්ථාව මම ආයි කියන්නම් the reflexive pronoun can also be used to show the emphasize කියන අවධානය යොමු කරනවා අවධාරණය කරනවා the emphasis given by the speaker to a certain noun or pronoun දෙවෙනි අවස්ථාව තමයි reflexive pronoun එකක් භාවිතා කරන්න පුළුවන්ලු පෙන්වන්න නැත්නම් අවධානය යොමු කරන්න අවධාරණය කරන්න දෙන කතිකයා පිළිබඳ නැත්නම් යක්ෂි නාම පදයක් පිළිබඳ උදාහරණයක් our teacher himself මේ
මෙන්න මේ ටීචර් කියන සබ්ජෙක්ට් ආර්ට් ටීචර් කියන සබ්ජෙක්ට් පිළිබඳ අවධාරණය වැඩි කරන්න. ඔහු විසින්ම කළ බව පෙන්වන්නත් අපි මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් දානවා. එහෙනම් රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් දානවා ඔබ්ජෙක්ට් එකක් විදිහට. අනිත් එක තමයි කර්තෘ පිළිබඳ අවධාරණය කිරීමක් කරන්නත් රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් දානවා. ඒකයි මේ දෙවෙනි අවස්ථාවේ කියන්නේ. Our English teacher said she herself. මෙතනත් මෙන්න මේ she කියන subject අවධාරණය වැඩිපුර එයා ගැන කතා කරන්න herself ඒ ළඟටම ගෙනත් තියෙනවා. අපි මේ ලිව්වා වගේ. myself. No it මෙතනදී you yourself. එහෙමත් පුළුවන්. ඒක ඔබ්ජෙක්ට් එකට verb එකට පස්සේ අපි යොදලා තියෙනවා නේ. මේ ඔබ්ජෙක්ට් එකට පස්සේ myself ඔබ්ජෙක්ට් එකට දාලා. එතන verb එකට පස්සේ යොදලා තියෙනවා. එතකොට මෙන්න මෙතන අපිට දැන් කියනවා වැඩක් activity 1.3. activity 1.3 කරන්න කියනවා. දැන් බලමු පළවෙනි වාක්‍යය අපි හදන්න යන්න. ලියන්න ගන්න activity book එක activity 1.3 කියලා ලියන්න. activity book එක ගන්න. මම ඔයාලගේ difficult words එක බලනවා අන්තිම විනාඩි 5. difficult words හොයන්න ඇවිල්ලාද කියලා. ඊළඟ දවසේ difficult words හොයන්න දෙන පිටුවක් මම කියන්නම්. මේ homework එක දීලා ඉවර වෙලා right. Then පළවෙනි එක rearrange the words from correct sentence used to reflexive pronoun as objects. කර්මය විදියට යොදලා තමයි අපිට දැන් මෙතනදී මේ pronoun එක මේ වාක්‍ය ටික හදන්න කියලා කියන්නේ. කර්ම object එක විදියට. ඒ කියන්නේ object එක විදියට දෙන්න ඕන නම් verb එකකට පස්සේ හරි preposition එකකට පස්සේ හරි pronoun එක එන්න ඕන. මේ myself himself කියන ඒවා. පළවෙනි එකේ වචන මාරු කරලා තියෙන්නේ මේ වචන ඔක්කොම ටික අපිට නිවැරදි කරලා ලියන්න තියෙනවා. හරි. එතකොට අපි පළවෙනි එක ගන්නෙ කොහොමද? subject එකනේ මුලට ගන්නෙ. she. ඊළඟට verb එක. අපි ගන්නෙ blame. දැන් ක්‍රියාවට පසුව යෙදුවොත් තමයි pronoun එක object විදිහට යෙදෙන්නේ. එහෙනම් දැන් මොකද්ද අපි ගන්න ඕන? she blame. කවුද ගන්නෙ? verb එකට පස්සේ pronoun යෙදුවොත් තමයි object වෙන්නේ. එහෙනම් කවුද ගන්න ඕන? herself. She blamed herself for what happened. For what happened. ඇයටම බැන්න මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. මොන පළවෙනි? She blamed herself for what happened. verb එකට පස්සේ ආපු නිසා herself දැන් object එකක් විදිහට මොකද අපිට මෙතන ලියන්න කියන්නේ object mood එකෙන් යෙදෙන අවස්ථාව. object විදිහට යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම verb එකට පස්සේ නැත්නම් preposition එකට පස්සේ යොදන්න ඕන. හරි. ඊතුරු වාක්‍ය හතර මම ඔයාට දෙනවා ගෙදරදි කරගෙන ඉන්න. homework. සර් හෝම්වර්ක් දුන්නේ මොකද්ද? activity 1.3 ඒකේ එකක් මම කියලා දුන්නා දැන් 1.3 ටිකක් හිතලා කරන්න ඕන වැඩක් සර් හෝම්වර්ක් ඇක්ටිවිටි එක කියලාද? මේ activity book එකක් ගන්න කියන පිටු 80ක ඒකේ තමයි අපි home මේ activity කරන්නේ school textbook එකේ ඒවා. එතකොට ඒවා ලියන්නේ ඒකේ. සර් ඒකේ Aද Bද? දැන් ඒනේ මේ පළවෙනි මේ activity 1.3 A කොටස. ඒකේ මම එකක් ලියවා ඊතුරු හතරට ඔයා ගෙදරදී ලියාගෙන එන්න ඕන. ළමට සතිය බලන්න. හරිද? හරි. එතකොට ඔයා verb එකට පස්සේ pronoun එක දාලා මේ වැඩ ටික මේ ඊතුරු වාක්‍ය හතර කරගෙන එන්න. ඒක homework. ඉඳ තියන rule හතරක් නෙවෙයි 6ක් 7ක් තියන්න. දැන් මම B කොටස ගැන කියලා දෙන්නේ. B. ඒකට ඉඳ තියන්න. Follow the example and mark it. රබි. තා කොටසක් තියනවා කියන මෙන්න මේ mark එක දාලා.
ඔව් the positions ස්ථානය මෙන්න මේ මාක් එක දානලු pronoun එක එන්න ඕන තැනට හරි මෙන්න මේ symbol එක දාලා where you can use the word given with bracket වරහන් ඇතුලේ දීලා තියෙන වචනේ කොහෙටද එන්නේ කියලා ලියන්න ඕන හපවුවේ වාක්‍යය copy them into your writing book ඔයාගේ ඔය ඇක්ටිවිටි කරන පොතේ ඊළඟට ලියන්න ඔන්න පළවෙනි එක තියෙනවා I prepared myself කියලා අගට එනවා මේක දාන්නේ අගටනේ ඔයාට සර් කටුණ ආයි කියන්නකෝ දැන් මේ activity 1 එක activity 1.3 වල ඒ කොටස කරන එක හරියද ඒක හරියද ඔව් දැන් අපේ හරි ඊළඟට B කොටස කියන්නේ B කොටසේ 1 2 3 4 5 කියලා වාක්‍ය වර්ගයක් තියෙනවා ඒ වාක්‍ය පහේ අර reflexive pronoun end ඕන එක වාක්‍ය අගට ලියලා තියෙනවා මේ වරහන් ඇතුලේ myself himself කියලා අන්න ඒ පදේ end ඕන තැන දැන් අපි හිතමු පළවෙනි එක she admitted that it was wrong ඔන්න ඔය වාක්‍යයේ අග තියෙන්නේ මොකක්ද herself දැන් මේ herself එන්න ඕන තැන කොතනද කියලා බලලා අන්න ඒ තැනට මෙන්න මේ මාක් එක දාන්න කියලා කියන්නේ එහෙනම් අපි දැන් මේ වාක්‍යයට කොතෙන්ද දෙන්නේ දැන් කියන්න මට දාන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා කොතැනද මේ සලකුණ දාන්න පුළුවන් මම දැන් උගන්වුවේ ඔයාට සබ්ජෙක්ට් පස් එකක් එනවා කොතනද එහෙනම් මෙන්න මෙතෙන්ට දැන් නැහැ රවුන්ඩ් කරන්න ඕනේ නැහැ මම පේන රවුන්ඩ් කරේ මෙතෙන්ට දැන් නැහැ එකක් ආයෙ කොහෙද දාන්න පුළුවන් කිව්වේ මම sir admit sir දෙවනි වචනෙට මෙහා පැත්තෙන් එන admitted ඔව් මෙතන she මෙතන සබ්ජෙක්ට් එක මෙතෙන්ට දාන්න admitted she herself admitted එකක් අනිත් එක පුළුවන් අගට දාන්න මෙතෙන් admitted wrong herself කියලා දාන්න පුළුවන් හරි එතකොට ඔන්න පළවෙනි එකට දාන්න ඕන විදිහ මම කියලා දුන්නා she himself admitted that it was wrong කියන්න පුළුවන් නැත්නම් she admitted that it was wrong herself කියන්න පුළුවන් හරි ඔයක ලිව්වා නම් හොඳයි එහෙනම් අන්න ඒ වගේ 2 3 4 5 කියන වාක්‍යවල කොතෙන්ටද ඒ අදාළ ප්‍රොනවුන් එක එන්නේ කියලා මෙන්න මේ සලකුණ දාගෙන එන්න පැහැදිලිද Yes. right yes sir okay ඔය දෙක තමයි ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන homework දෙක කරගෙන ඉන්න අපි ඒක ඩිස්කස් කරනවානේ ඔයත් try කරන්න නැත්නම් මම කියලා වැඩක් නැහැ ඔයත් ඒකත් ගැටිලා ඒක අමාරුද කොහොමද කරගන්නේ කියලා බලලා එන්න එතකොට අපි ඒක සාකච්ඡා කරමු ඊළඟ දවසේ දැන් අමාරු වචන හොයන්න අපයි පොත පෙන්නන්න මට බලන්න one by one difficult words සෙවන්න කිව්ව මම කීයද පිටු අංක කීයද හොයන්නද කිව්වේ page number 5 to 8 ද ලියන්න කිව්වේ 9 6යි 10යි 6 සිට 10 දක්වා කොහොම පෙන්නන්න බලන්න මුලින්ම මම බලනවා දේව්මිනියගේ ඔය ඩේට් එක දාලා පිළියෙල කරනවා අල්පා පොඩ පස්සට ගන්න දේව්මිනිය right ඉන්න බලන්න ඊළඟ දැන් බලන්නේ කාගේද පවනිගේ පවනි ඔය ඩේට් දාලා නැද්ද දැන් වචන කීයක් ආවද පුතේ ඔක්කොම ටෝටල් කීයක් ආවද 50ක් ආවද පවනිගේ වචන කීයද ටෝටල් එක how many words did you find
දැන් ප්‍රමෝදිතාගේ බලන්න. ප්‍රමෝදිතා මට මතකයි දිගටම හොයනවා ඒ දවස්වල. එකේ ඉඳන් පටන් ගන්න කීයක් ආවද ප්‍රමෝදිතා words? හොඳයි. How many words did you find now? Now Senori, Amisha. Devmini. Right. Okay. Right. හරි ඊළඟට බලමු dates දාන්න dates දාන්න. චන්දිම arrange කොහොම හොයන්න බැරි වුණාද rearrange මොකක්ද තියෙන්නේ මේ rearrange කරලා නැවත පිළිල කරනවා arrange rearrange mirror කියන්නේ කණ්ණාඩිය හරි plate blocks කියන්නේ සෙරෙප්පු සම්බන්තු වගේ සෙරෙප්පු කියන ඒවා comms පනා ඒවා ඉස්සරේ තියෙනවා බලන්න හරි මම පාඩම කරද්දී ওই වචන වල තේරුම කියන්නේ ලියා ගන්න හොයන්න බැරි වුණේ ඈ right ඊළඟට කවුද චන්දිම විහාර බලමු විහාර හරි හොඳයි අකුරු ටිකක් තව ලස්සන කරගන්න විහාර ඈ දෙයට යන අකුරු වෙනම ලියන්න ඕනේ තව අකුරු ටිකක් හොඳට ලියන්න ඩබල් රූල් එකක් කරලා ලියුවොත් හොඳයි අකුරු ලියන්න පුළුවන් ඒ වුණාට මේ තව ටික ලස්සන කරගත්තොත් හොඳයි right ඊළඟට කවුද විහාර හරි ඉරුණිගේ වචන හම්බෙච්ච නැතිව තියෙනවා මම පාඩම කියලා දෙනකොට ඒවා ලියා ගන්න හරි pencil එකෙන් වෙලා තියෙනවනේ මම පාඩම කියලා දෙන වෙලාව ඒවා ලියා ගන්න අහලා ලියා ගන්න ඇහුන්නේ නැත්තම් right ඉරුණි හරි දෙවිදුගේ හරි ජජස් විනිසුරුවා right 18ක් වචන හම්බෙලා තියෙනවා ඉතින් ඉහාට ගියේ නැද්ද එව්ව නැද්ද හොයලා තව තියෙනවා හරි හොඳයි හරි දෙවිමිනිගේ හොඳයි හරි කරලා තියෙනවා දෙවිමිනි සර් 75ක් හෙව්වා 75ක් වල තියෙනවා හොඳයි very good මේ වෙලෙදි 50 පැනලා තියෙනුනේ පිටු 10ක් හෙව්වා කියන වචන 50ක් හම්බෙලා තියෙනවා අනිවාර්යයෙන් ගොඩක් වෙලාවට 50ක් විතර එකතු වෙනවා right හොඳයි දෙවිමිනි හරි ඊළඟට අපි කවුද ඊළඟට අයිදෝෂ right කීදොස කීයක් ආවද වචන පුතේ තව ටික අකුරු හදා ගන්න ඕනේ අකුරු ලස්සන කර ගන්න ඕන පොඩ ඉඳලා හිටලා ලියන්න මේ ඩබල් රූල් එකක් කරන් ඡේදයක් තියෙනවා right හරි ඊළඟට කවුද ඉදෝෂ හරි දෝෂ කො අනිත් අය ජනිදු ලිහිණි ඉමාෂා නවෝදය සර් දෙව්මිත මම අද අලුතෙන් ආවේ නවෝදය අලුතෙන් ආවේ හරි නෑ ඉමාෂා ඉමාෂා එහෙනම් පුතේ දැන් කියන්නේ ඊළඟට ඔයාලා දැන් හොයපු අය පිටු අංක 10 සිට 10 ඉඳලා මම කියන්නම් පිටු අංක 10 සිට 15 දක්වා 10 සිට 15 දක්වා අමාරු වචන හොයන්න ඕනේ ඒගොල්ලෝ 10 සිට 15 දක්වා මේක වෙනකන් හොයපු අය හොයපු නැති අය මුල ඉඳන් හොයන්න පටන් ගන්නවා හරිද ඉමාෂා සර් දෙව්මිත දෙව්මිත දෙව්මිනි පෙන්නවා සර් ඔව් සර් කියන්නේ චන්දිමා මේ අච්චු පොතේ සර් පිටු තියන්නේ 11යිනේ සර් මම ඊළඟ එක දානවනේ දැන් අද එවනවා ඊළඟ යුනිට් එක එවනවා හිණි කියන්නේ චන්දිමා අද ඊළඟ යුනිට් එක දානවා ලිහිණි කියන්නේ නේද මේ සත්සාර හරි ජනින්දු ඒගොල්ලෝ තාම පෙන්නුවේ නැහැ හොයපු නැති අය මුල ඉඳන්ම හොයන්න පටන් ගන්න පණින්න බෑ මැදින් යුනිට් 1 එක ඉවර කරන්න ඕනේ ඊළඟ යුනිට් 2 වලට යන්න යුනිට් 1 එකේ අදාළ පිටු අංක 1 සිට 5 දක්වා කිව්වා 6 සිට 10 දක්වා කිව්වා දැන් අද කියනවා 11 සිට 15 දක්වා ඒ පිටු අංක වල වචන අමාරු වචන හොයලා ලියලා ඩික්ෂනරියේ තේරුම හොයාගෙන ඉන්න මම පාඩම කියලා දෙනකොට හොයන්න බැරි වුණේ ඒවා ලියා ගන්න right අද යුනිට් 2 එවන්නම් හොඳයි සර් දෙව්මිත කොහොම පේන්නේ නැහැ මට දෙව්මිත කො පේනද
ඔව් ඔය වීඩියෝ ඔන් කරලා පෙන්නන්න ඕනේ. සර් වීඩියෝ ඕන් කරලා තියෙන්නේ. එහෙමද? සිනුරුගේ වීඩියෝ එක නවතිනවානේ. හරියි දැන් පේනවා. ඒක විතර මම බැලුවා. හරි. yourself all by myself. good. අකෝ අද දවසේ ඒවා අද වෙනකොට හොයපුවා. ඊළඟ වීඩියෝ යන්න බලන්න 20ක් හොයලා තියෙනවා. ඊළඟට හොඳයි. ගොඩක් හොයලා තියෙනවා නේ. right. ඕවා ඉඳලා හිටලා දැන් කියව ගන්න ඕනේ. 60 ගණන් ගිහිල්ලා තියෙනවා නේද? කීයක් આવද total එක? ගොඩක් හොයලා තියෙනවා. right very good. ඔය වචන ඉඳලා හිටලා පෙරලා කියව ගන්න. එතකොට මතක තියෙනවා ඈ. හරි. දේවිත හොඳයි ගොඩක් හොයලා තියෙනවා. right. දැන් හොයපො නැති අය වෙන්න ඕනේ මේ සද්ද නැතුව ඉන්නේ පෙන්නන්න නැති. හරි පේරස් පොඩ්ඩක් බලන්න මේ වචන හොයන්න ඕනේ. වචන නැතුව ළමයින්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. ඉංග්‍රීසි පාවෙන්නේ ඉංග්‍රීසි තේරෙන්නේ නැත්තේ වචන හොයන්න නැතුව. වචන නැතුව. ගුරුවරු කොච්චර වචන දුන්නත් වැඩක් නැහැ. ළමයා විසින් ඩික්ෂනරි හොයලා පෙරලා ලියන්න ඕනේ. එතකොට තමයි එයාගේ මතකයට යන්නේ 150ක් හරි. සාරි ඩික්ෂනරියක් නැත්නම් ඩික්ෂනරියක් හොයාගන්න. ගන්න ගියොත් ටිකක් ගණන්. කායින් හරි ඉල්ල ගන්නවා ගෙවල් වල නිකන් දූවිලි වහවහ තියෙන්නේ. පොරුවට නිකන් පියාගෙන ඉන්නේ. පෙන්නන්න. ඉල්ල ගන්න. right. හොඳයි එහෙනම් ඊළඟ දවසේ වැඩ ටික කරගෙන ඉන්න. හරි අපි එහෙනම් අද වෙන ක්ලාස් එක නවත්තනවා. right. Good afternoon all of you. We'll meet next week. Good afternoon. Good afternoon, sir. Right. Good afternoon. afternoon sir. ඔව් මොනවද තව ගැටලු තියෙනවා වගේ ඇහෙන්නේ මොනවද පුතේ කියන්නේ? අනිත් අය ලියුවෙන්නේ. හරිද ප්‍රශ්න ඉවරයිද? Okay. Okay, see you then.